බලමු පළවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ එක්තරා මැතිවරණයක ඡන්ද ප්‍රතිඵල ඇසුරෙන් ලබාගත් තොරතුරුය. ප්‍රකාශිත මුළු වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 12න් 7 4න් 1 දෙවන ස්ථානය ලැබූ අපේක්ෂකයාට හිමි විය. 12න් 7 ජයග්‍රාහී එක්කෙනාට 4න් 1 දෙවෙනියට. ජයග්‍රාහී අපේක්ෂකයා හා දෙවන ස්ථානය ලැබූ අපේක්ෂකයා ලද මුළු ඡන්ද සංඛ්‍යාව කොච්චරද කියලා අහන්න. දිනපු එක්කෙනායි දෙවෙනියයි දෙන්නම ගත්ත ප්‍රමාණය. දිනපු එක්කෙනා 12න් 7ක් ගත්තා. දෙවෙනියා 4න් 1ක්. එහෙනම් මේ දෙන්නම ගත්ත ප්‍රමාණය හොයන්න අපි මේ දෙන්නගේ ප්‍රමාණ දෙක එකතු කරන්න ඕන. බලන්න එකතු කරලා කියලා හරය සමාන නැහැ. හරය සමාන කරමු. එහෙමනම් මෙතන 12 තියෙනවා. මෙතන 12 දාගත්තා නම් හරි. 12 හදන්න පුළුවන් 4 වතුර. හරයට අපි කිසි දෙයක් කරොත් තුල්‍යභාවය තියාගන්න 9ටත් අපි ඒ දේම කරන්න. 12න් 7යි 12න් 3. බලන්න කිසි කියලා 7යි 3යි 10. 7යි 3යි 10යි දැන් හැම වෙලාවෙම අපි මෙන්න මේ භාග සංඛ්‍යාවක් ආවොත් ඔය භාග සංඛ්‍යාව සරලම ආකාරයට ලියන්න. එහෙමනම් දැන් ළවයත් හරයත් දෙකම බෙදන්න පුළුවන් කීයද? දෙක. බෙදමු දෙකෙන් 10ට දෙකේවා 5යි 12ට දෙකේවා තුන්වන අපේක්ෂකයාට හිමි වූයේ ඉතිරි ඡන්ද ප්‍රමාණයෙන් 4න් 3යි. එම අපේක්ෂකයාට ලැබුණු ඡන්ද ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් කොච්චරද අහනවා. එයාට හම්බුනේ ඉතිරි වෙන්නේ. දැන් පළවෙනියයි දෙවෙනියයි දෙන්නම 6න් 5ක් ගත්තානේ. ඔය දෙන්නට 6න් 5ක් ආවනම් අපි බලමු මෙයාට කොතරක් ඉතිරිද කියලා. 6 වරක් 1 6යි 6න් 5 1. දැන් ඉතිරිලා තියෙන මුළු ගොඩෙන් 6න් 1. දැන් මෙයා ගත්තා කියන්නේ ඉතිරි ඡන්ද ප්‍රමාණයෙන් 4න් 3. මෙන්න ඉතිරියෙන් අල්ලන්නක් තියෙන්නේ ಗುಣ කිරීම 4න් 3. සුළු වෙන්නේ කොහමද? 3 වරක් 1යි 3 වරක් 2. ළමයට එනවා 1 වරක් 1 1යි හරයට එනවා ඉතිරි සියලුම අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ එකතුව මුළු වළංගු ඡන්ද සංඛ්‍යාවේ භාගයක් ලෙස. ඉතිරි ඔක්කොම කට්ටිය ගත්තා. බලමු දැන් පළවෙනියා ගත්ත 12න් 7 දෙවෙනියා ගත්ත 4න් 1 නේද? ඒ දෙන්නම ගත්ත 6න් 5. අපි මෙතෙන්ද කියන්නේ ඊගාව එක්කෙනා ගත්ත 8න් 1. පළවෙනියයි දෙවෙනියයි දෙන්නම කීයක්ද ගත්තේ? 6න් 5. තුන්වෙනියා ගත්තා 8න් 1. එහෙනම් අපි ඉතිරිය හොයන්න මේ තුන් දෙනා ගත්ත මුළු ප්‍රමාණය හොයන්න. මේ තුන් දෙනාගේ මුළු ප්‍රමාණය හොයන්නේ තුන් දෙනාම ගත්ත ප්‍රමාණ ටික එකතු. හරි එකතු කරන්න.
හරය සමාන නැහැ. 6නුයි 8නුයි 24 බෙදන්න පුළුවන්. 24ක් හදාගන්න 6 ඒවා 4ක්. එහෙමනම් 5 ඒවත් අපි ගන්නවා 4ක් 20ක්. 24ක් හදාගන්න 8 ඒවා 3ක් ඕනේ. එහෙමනම් 1 ඒවා 3ක් ගමු. 20යි 3යි 20. ඔන්න. පළවෙනියයි දෙවෙනියයි තුන්වෙනියයි කියන තුන් දෙනා මුළු ඡන්දවලින් 24න් 23ක් ගන්න. මේ කට්ටිය 24න් 23ක් ගත්තා නම් කොච්චරක් ඉතිරි වෙනවද තව? 24න් 23ක් ගියාම 24න් 1යි තියෙන්නේ. ජයග්‍රාහී අපේක්ෂක ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව 53000යි. අහන්නේ මුළු වළංගු ඡන්ද සංඛ්‍යාව. දෙවෙනියම වැඩි ගත්ත ප්‍රමාණය. එහෙමනම් අපි ප්‍රශ්නය මුල බලමු. පළවෙනි එක්කෙනා 12න් 7ක් ගත්තා, දෙවෙනි එක්කෙනා 4න් 1ක්. කොච්චරක් වැඩිද බලන්න. මෙයා ගත්ත මේ ප්‍රමාණයෙන් මෙයා ගත්ත මේ ප්‍රමාණය අඩු කරන්න ඕන. අඩු කර බලමු. පළවෙනිය ගත්තේ ප්‍රමාණයෙන් හරි අඩු කරනවා දෙවැනි අය ගත්ත ප්‍රමාණය. එතකොට ප්‍රශ්නේ මුල තිබ්බා පළවෙනි අය ගත්ත ප්‍රමාණය 12න් 7යි කියලා. දෙවෙනි අය ගත්ත ප්‍රමාණය 4න් 1යි. බලන්න වෙනස කොච්චරද කියලා. 12ක් හදාගන්න 4 ඒවා 3ක්. එක් වරක් 3 3යි. 7න් 3ක් අඩු කරන්න 4යි. එතකොට 3න් 1යි නේ. දැන් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 3න් 1 තමා වැඩිපුරක් තියෙන්නේ. ඒ ප්‍රමාණය ඡන්ද 53000යි. මුළු ප්‍රමාණය කියන්නේ 3න් 3. එකක් කියන්නේ 53000ක් නම් 3ක් හොයන්න. ගුණ කරලා උත්තරේ ගන්න පුළුවන්. සංඛ්‍යාව 1,59,000යි. සැනකෙළි බිමක දොරටුවෙහි ප්‍රදර්ශනය කර තිබූ නාම පුවරුවක් රූපයේ දැක්වෙන පරිදි සමාන්තරාශ්‍රයක හැඩය ඇති කොටසකින් හා කේන්ද්‍රික හැඩයකින් ඇති කොටසකින් යුක්ත වේ. ඔන්න හැඩය දීලා තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය අහනවා. එතකොට වෘත්තයේ මොතන තියෙන්නේ අංශ 90 කැලලා. එතකොට අපට ප්‍රශ්න පත්‍රය මේ වාගේ වෘත්තයක් දුන්නොත් මෙහෙම ඇද්දොත් මෙතන තියෙන වෘත්තයෙන් හරියටම දෙකෙන් එකක්. එතකොට වෘත්තය අංශක 90ක් කිදින්න කපලා ගත්තොත් මේ එක කෑල්ලක තියෙනවා වෘත්තයෙන් 4න් 5. එහෙම නැත්නම් මෙහෙම කැපුවොත් දෙකට කැපෙනවා. දැන් 4ට කැපෙනවා. දැන් 8ට කැපෙනවා. එතකොට මේ කෝණයේ ඉන්නේ අංශක 45. ඔයාලට මෙන්න මේ ප්‍රශ්නය හම්බුනොත් හම්බෙන්නේ ඔය දෙකෙන් එක හරි 4න් එක හරි 8න් එක හරි වෙන අගර දෙන්නේ නැහැ. එතන මේකේ තියෙන අංශක 90 කැලලා එහෙනම් අපිට 4න් 1යි කියලා ගන්නත් පුළුවන්. නැත්නම් අර
සුපුරුදු සූත්‍රය දාන්නත් පුළුවන්. වර්ගඵලයේ සමානයි 360න් θ phi r වර්ග. මෙතන 360න් 90 ලියන්නත් පුළුවන් 4 එක ලියන්නත් පුළුවන්. phi කියන්නේ 722 ප්‍රශ්නේ අවසානයේ දීලා තියෙනවා 722 ගන්න කියලා. අරය මෙතන 7. 90න් 1යි 90න් 4යි 7න් 1යි 7න් දෙවරක් 2යි දෙවරක් 11. ළමේ තියෙනවා 11 ගුණ කරන්න 7න් හරිය තියෙනවා බෙදන්න. දැන් බෙදලා උත්තරේ ලියන්න. දශම තිර බිඳුවක් ගත්තා 10ට දෙවරක් 5යි. එතකොට උත්තරේ ඉන්නේ 38.5යි. අරේ දීලා තියෙන මීටර වලින් එතකොට ඒකකේ එන්නේ වර්ග මීටර. හැමදාම සෙන්ටිමීටර ගණන් හදලා ඕකේ සෙන්ටිමීටර කියලා නම් ලියන්න එපා. එහෙම වුණොත් ඒකකේ වැරදුනොත් අවසානයේ ලකුණු වලින් එකක් අඩු කරනවා වැරදි ඒකකේ නිසා. සමාන්තරාස්‍ය කොටසෙහි වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩ කොටසෙහි වර්ගඵලය මෙන් දෙගුණයකට වඩා වර්ග මීටර 5කින් අඩුයි නම් AB බිඳ. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වාගේ දෙගුණයකට වඩා 5ක් අඩුයි. අපි ප්‍රමාණය හොයගමු. කේන්ද්‍රික ඛණ්ඩයේ ආවේ 38.5යි. නැත්තම් 77 බෙදීම 2යි. එහෙනම් 77 බෙදීම 2 දෙගුණය බලන්න සුරු කරලා ඊට වඩා 5කින් අඩුයි. එහෙනම් 5ක් අඩු කරලා බලමු. ඔන්න එනවා 72යි. දැන් 72 කියලා කියන්නේ මෙන්න මේකේ වර්ගඵලය. සමාන්තර ආශ්‍රේයක වර්ගඵලය හොයන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බුස කියන සම්බන්ධය. 72 සමානයි ආධාරකයේ දන්නේ නැහැ. AB දීලා තියෙන්නේ. නැත්තම් සංකේතයක් දාන්න. ලම්බුස 6යි. 6න් ගුණ වෙලා හින්දා 10න් වෙනවා. 1යි 12යි. එතකොට මෙන්න මේ කොටසෙදි කියනවා මීටර 12. නාම පුවරුව වටා ඇති ධාරය දිගේ විදුලි බුබුලු සවි කර ඇත්තේ සෑම අනුයාත විදුලි බුබුලු දෙකක් අතරම සෙන්ටිමීටර 50ක පරතරයක් තිබෙන පරිදිය විදුලි බුබුලු සංඛ්‍යාව. එහෙනම් අපි මේකේ වටේ දිග හොයා ගන්න වෙනවා. කෙටියෙන් කිව්වොත් පරිමිතියනේ. දැන් එහෙනම් අපි මේ දිග ගන්නවා. මේ දිග 12 නම් මේ දිග 12. මේ දිග 7යි අරේ. මේ දිග 7 නම් මේකත් අරයට සමානයි 7යි. දැන් මෙන්න මේ චාප කොටස ටික දන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා චාප කොටස ටික හොයාගමු. වෘත්තයෙන් 4න් 1යි චාප දිග 2πr කැපෙන්නේ 7ට 7 කැපිය හැකි
දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 2යි දෙවරක් 11. ඔන්න චාප් කොටස ටික 11යි. හැඩය මතක ඇති. ඔහොම තිබ්බේ. අපි දැන් එකතු කරමු මේ කෑල්ල 11යි මේක 7යි අපිට මේ පැත්ත ආවි 12යි මේ පැත්ත අරයට සමානයි 7යි මේ ටික 12යි බලන්න කීයක් එනවද කියලා 11යි 7යි 18යි මේ 12යි 30යි 37යි 49 मीटर 49 විදිරි මුළු අතර පරතරය සෙන්ටිමීටර 50ක් දීලා තියෙන්නේ ඒ නිසා අපි මේ මීටර වල 100න් ගුණ කරලා සෙන්ටිමීටර කරමු දැන් විදිරි මුළු ගාන හොයන්න 50න් බෙදලා සංයුක්ත රූපයක් නිසා එකක් එකතු කරන්න ඕනේ නැහැ बिंदु कැපිය හැකි 490 බෙදන්න 5යි 5 9 45යි 4ක් ඉතුරුයි 40ට එහෙමනම් 98 අමල් විසින් ආනයනය කළ සංගීත භාණ්ඩයක් වෙනුවෙන් 40%ක තීරුබදු මුදලක් ගෙවීමෙන් පසු එහි වටිනාකම රුපියල් 84000ක් විය. සංගීත භාණ්ඩයකට 40%ක තීරුපදක් ගන්නවා. ඒ කියන්නේ රුපියල් 100ක් වටිනවා නම් මේකට රුපියල් 40ක බද්දක් ගෙවන්න. 100 එකට 40ක බද්දක් ගෙවුවාම ඒක 140ක්. හරි. දැන් මෙතන දීලා තියෙනවා 84000. මේ කියන්නේ බදු ගෙවීමෙන් පස්සේ වටිනවා. එහෙමනම් 84000 කියන්නේ මෙන්න මේක. අහන්නේ බදු ගෙවන්න පෙර මෙන්න මේක අහන්න. මෙතන තියෙන්නේ බදු මුදල. එතකොට 84000ක් කියලා කියන්නේ කොටස් 140ක්. හොයන්න ඕන අපි 100ක්. එකක් හොයන්න 84000 බෙදනවා 140. 100ක් හොයන්න ඒ ආපුත්තරේ ගුණ කරනවා 100. නැත්තම් කිව්වා මේකයි මේකයි ගුණ කරලා ලවේට ලියලා හොයන්න තියෙන එකත් එක්ක තියෙන එකෙන් බෙදන්න කියලා. සුළු කරමු. බිඳුවට බිඳුව 14 ඒවා 6ක් 84යි බිඳුවයි 600 ගුණ කරපුවාම ඔහුම සංගීත භාණ්ඩය රුපියල් 100,000කට විකිණීමට තීරණය කළේය. එහි විකුණු මිලෙන් 12%ක
එකතු කළ අගේ මත බදු මුදලක් අය කරයි නම් පාරිභෝගිකයා එම සංගීත භාණ්ඩය මිලදී ගැනීමට කොපමණ මුදලක් වැය කළ යුතුද? ආයෙත් සතයක්මයි තියෙන්නේ නේද? 100ට 12ක පදු මුදලක්. ඒ කියන්නේ 100කට වික්කනම් රුපියල් 12ක් පදු දෙන්න ඕන. බද්ද ගෙවන්න. එතකොට බදු ගෙවුවට පස්සේ මේක 112ක්. දැන් විකුණන තීරණය කරන්න කීයද? 100,000. ඒ කියන්නේ මේ මුදල නේද? අහන්නේ මේ අපිට නම් බදු මුදල හොයලා ගන්න දන්නත් පුළුවන්. බදු මුදල හොයන්න නැතුව හදන්න මම බදු මුදල හොයගන්නම්. 100ක් වටින එකකට 12ක් බදු ගෙවන්න ඕන නම් 100ක් 1000 කපන්න රුපියල් 12000. එහෙමනම් 100ක් 1000ට 12000 එකතු කරලා බලන්න කීයද කියලා. පාරිභෝගිකයා 112000ක් ගෙවන්න මේකයි. අපිට මේක හොයන්න නැතුව මෙහෙම පුළුවන්. මේ දෙකයි අතර සම්බන්ධය. එතන මේ ඉරේ දෙපැත්තම සංඛ්‍යා ගන්නවා. ඒ දෙක ගුණ කරලා ලවයට ලියනවා. බෙදනවා හොයන්න තියෙනවා. බිංදු දෙකයි 10න් ගුණ කරද්දී සංඛ්‍යාව පිටිපස්සේ බිංදු 3 ලියන්න. ක්‍රම දෙකටම පුළුවන්. මම මුලින් හදපු ක්‍රමේ මෙයා ගෙවන බදු මුදල හොයලා එකතු කරේ. දෙවෙනි ක්‍රමේදී බදු මුදල හොයන්න නැතුව ගත්තේ. ඔයාලගෙන් බදු මුදල වෙනම අහුවනම් පළවෙනි ක්‍රමෙන් හදන්න වෙනවා. සංගීත භාණ්ඩය විකිණීමෙන් අමල්ට ලැබුණු රුපියල් 100,000ක මුදල 109ක වාර්ෂික වැල්පොලියක් ගෙවන මුල්‍ය ආයතනයක තැන්පත් කළේය. පළමු වර්ෂය සඳහා ඔහුට ලැබුණු මුදල වැල්පොලියට දැම්මේ නේද? කීයක් දැම්ම කියන්නේ 100,000 109ක වැල්පොලියේ වාර්ෂික. එම් පොලිය මේ 100,000ට 100ට 9 බිංදු දෙකට බිංදු දෙක 9 ඒවා 1000 රුපියල් 9,000ක් හම්බ. දෙවන වර්ෂයේදී වාර්ෂික පොලි අනුපාතිකය යම් ප්‍රතිශතයකින් ඉහළ ගියේය. ඒ අනුව වර්ෂ දෙකක් අවසානයේදී ඔහු ලද මුළු පොලිය රුපියල් 20,990යි. දෙවන වර්ෂයේ පොලිය අනුපාතිකයනේ. එහෙමනම් අපි හොයලා බලමු. පළවෙනි අවුරුද්දේ පොලිය 9,000යි. දෙවෙනි අවුරුද්දේ කොට 20,990ක් හම්බ වුණා නම් පළවෙනි අවුරුද්දේ 9,000 අඩු කරලා එතකොට මෙයාට දෙවෙනි අවුරුද්දට විතර 11,990ක් හම්බෙලා තියෙනවා. දැන් අපි පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය හොයනවා නම් අපි පොලිය බෙදන්න ඕනේ මොකෙන්ද? තැන්පත් කරලා තියෙන මුදලෙන්. ඊට පස්සේ අන්න ඒක අනුපාතය හොයන්න 100න් 100න්
දැන් තැන්පත් කර මුදල කියන්නේ 100,000ද? නෑ. ඇයි? වැල් පොලිය හදන්නේ පළවෙනි අවුරුද්දේ ශේෂ්ඨියමත් තමයි දෙවෙනි අවුරුද්දේ. එහෙමනම් මෙයා තැන්පත් කළේ 100,000. මේකට පළවෙනි අවුරුද්දේ 9,000ක පොලියක් හම්බෙලා තිබුණා. එතකොට පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට 109,000ක් ඉන්නේ තිබ්බා. දැන් එහෙනම් පොලිය හදන්නේ අර 109,000. වැල් පොලිය ක්‍රමේ එකයි. හැම වෙලාවෙම ශේෂයේ තමා පොලිය හදන්නේ. බලමු එහෙනම් 109,000ට කීයද? දැන් කියනවා ළමයට 1199 බෙදන්න ඕනේ 109. 119ට 109 ඒවා එකයි එකෙන් ගුණ කරගන්න අඩු කරා 10ක් ඉතිරිනේ. මේ 9 මෙතෙන්ට ගන්න 109ට 109 ඒවා එකයි ඉතිරි වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි අවුරුද්දේ පොලිය අනුපාතිකය 100ට ඊගාවට තියෙන්නේ හරි බලමු. එක්තරා පාසලක ගණිත සංගමයේ සභාපති හා ලේකම් තනතුරු සඳහා ගැහැණු ළමුන් තිදෙනෙකුගේද පිරිමි ළමුන් දෙදෙනෙකුගේද නම් යෝජනා වී තිබුණි. මෙම තනතුරු දෙක සඳහා ඔවුන්ගෙන් දෙදෙනෙකු තෝරාගත හැකි ආකාර දැක්වෙන නියැදි අවකාශයේ දී ඇති කොටුදැලෙහි කතිර ලකුණු යොදා නිරූපණය කරන්න. G මගින් ගැහැණු ළමයිද B මගින් පිරිමි ළමයි දැක්වේ. දැන් ප්‍රශ්නේ කියනවා මොකද්ද? කතිර ලකුණු දාන්න කියනවනේ. එහෙනම් වෙන දේවල් දාලා හරියන්නේ නැහැ වන්න පළවෙනි කාරණය. ඊට පස්සේ ඔය කොටුදැල ලකුණු කරන්න කලින් බලන්න මේ විකර්ණයේ දිගේ ලක්ෂ ටික ලකුණු වෙනවද කියලා. ලකුණු වෙනවද? හරි. ලකුණු වෙනවද නැද්ද කියලා බලලා පටන් ගන්න. ලකුණු වෙන්නේ නැත්නම් ඕක ලකුණු කරන්න එපා. අනිත් එක මේ සඳහා පැන්සලක් පාවිච්චි කරන්න. ඔයාලා පෑනක් අරන් ලකුණු කරලා වැරදුනොත් ආයේ කපන්න අමාරුයි නේ. හරි. දැන් ලක්ෂ ටික ලකුණු කරමු. එහෙනම් මොනවද ලකුණු වෙන්නේ? එතකොට සභාපතිකමයි ලේකම්කමයි අපි දන්නවා එකම දෙයක් දෙන්නේ නැහැ. එකම ළමයාට මේ තනතුරු දෙකම ලැබෙන්න බෑ. ඒ නිසා මෙන්න මේ මැද ලක්ෂ ටික ලකුණු වෙන්නේ නැහැ. විකර්ණේ ලකුණු වෙන්නේ. එතකොට පළවෙනි ගැහැණු ළමයා ලේකම් වෙලා දෙවෙනි ගැහැණු ළමයා සභාපති වෙන්න පුළුවන්. පළවෙනි ගැහැණු ළමයා ලේකම් වෙලා තුන්වෙනි ගැහැණු ළමයා සභාපති වෙන්න පුළුවන්. පළවෙනි ගැහැණු ළමයා ලේකම් වෙලා පළවෙනි පිරිමි ළමයා සභාපති වෙන්න පුළුවන්. ඒතර මේ ලක්ෂයක් දෙනවා. මේක ලකුණු වෙනවා. දෙවෙනි ගැහැණු ළමයා ලේකමොත් වෙලා සභාපතිත් වෙන්න බෑ. ඒ නිසා මේ මම තිත තියපු ලක්ෂය ලකුණු වෙන්නේ නැහැ. මේක ලකුණු වෙනවා. මේක එනවා. ඊගා මෙයා ලකුණු වෙනවා. මේක පුළුවන්. ඊගා ලක්ෂය බෑ. මේක එනවා. ඊගා එක බලන්න. මේ ලක්ෂය පුළුවන්ද? මේක බෑ. මේක එන්න පුළුවන්. මේක වෙනවා. මේකයි. නියැදි අවකාශයේ අවයව ගාන කියලා කියන්නේ ඔය ලකුණු කරපු කතර ගාන.
සභාපති තනතුර සඳහා පිරිමි ළමයෙක්ද ලේකම් තනතුර සඳහා ගැහැණු ළමයෙක්ද තෝරා ගැනීමේ සිද්ධිය කොටුගලෙහි වටකර දක්වා සම්භාවිතාව සොයන්න. සභාපතිකමට පිරිමි ළමයෙක් ලේකම්කමට ගැහැණු ළමයෙක් බලමු. සභාපති පිරිමි ලේකම් සභාපති ඉන්නේ මේ අංශේ. එහෙනම් සභාපති පිරිමි ළමයෙක් නම් ඔය පැත්තේ ඉන්න ඕනේ B අකුරද G අකුරද? B. මේ පැත්තේ B ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ළමයා හෝ මේ ළමයා තමයි තේරෙන්න ඕනේ. අන්න අක්ෂර අකුර නයි ගා. ලේකම් ගැහණු ළමෙක් නම් මෙයා හරි මේකත් පුළුවන්නේ. ඔන්න මේ ලක්ෂ දෙක එනවා. මෙතන ඉන්නේ ගැහැණු ළමේ එහෙනම් මේකත් පුළුවන්. මෙතනත් ගැහැණු ළමේ පුළුවන්. එතනින් එහාට යන්න බෑ. ඔන්න ඔය ලක්ෂ ටික ලකුණු. මේ ලක්ෂ එක වෙනම රවුන්ඩ් කරන්න බෑ. සම්පූර්ණ එක සිද්ධියක් ඇහුවොත් ඒ සිද්ධියට අදාළ ලක්ෂ ටික එකම සංයුක්ත රූපයක තියෙනවා. ලකුණු ලැබෙන හේතු ගුණා රවුන්ඩ් කරන්න බැරි වෙනවා. එහෙම බෑ ඔක්කොම ටික එක සිද්ධියක් නම් එකේ තියෙනවා. සම්භාවිතාවක් ලියමු. අපි සම්භාවිතාව ලියන්නේ උදාහරණයක් ගන්නකො ඒකේ සිද්ධියක්. එතකොට මේක සම්භාවිතාව අපි ලවයට ගන්නවා සිද්ධියේ අවයව සංඛ්‍යාව හරයට ගන්නේ නියති අවකාශී අවයව සංඛ්‍යාව. බලන්න සිද්ධි අවයව කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. නියති අවකාශයේ මේ පේළිය 4යි මේකේ 4යි 8යි 12යි 16යි 20. සම්භාවිතාව 20. සම්භාවිතාව සරල කරන්න අවශ්‍ය නැහැ. භාග සංඛ්‍යා අපි සරල කරාට සම්භාවිතාවේ සරල කිරීම අත්‍යවශ්‍ය නැහැ. සරල කරාට වැරද්දකුත් බෑග් එක එකම තරමේ රතු පැහැති ඇපල් ගෙඩි 4යි. හා කොළ පැහැති ඇපල් ගෙඩි 3ක් ඇත. බිනුල් එම බෑගෙන් අහම් ලෙස ගෙඩියක් ඇපල් ගෙඩියක් ගන්න ලබන්නේ එය රතු පැහැති එකක් නම් අනුභව කිරීමට කොළ පැහැති එකක් නම් මල්ලීට දීමට අදහස් කරගෙන ඔහු බෑගෙන් එකකට පසු එකක් ලෙස ඇපල් ගෙඩි දෙකක් විතර ගත්තේය. ඉහත සිද්ධියට අදාළ සම්භාවිතා දැක්වීමට අඳින් ලද අසම්පූර්ණ රූප සටහනක් මෙහි දැක්වේ. අදාළ සම්භාවිතා දක්වමින් රූප සටහන සම්පූර්ණ කරන්න කියලා. එතකොට ඔක්කොම තියෙනවා මෙතන 4කුයි මෙතන 3කුයි 7ක්. එතකොට රතු එකක් ලැබීම 7න් 4යි ලකුණු කරලා තියෙනවා. කොළ එකක් ලැබීම 7න් මෙන්න මේ එක අත්තක් ගත්තොත් ඒ අත්තේ සම්භාවිතා දෙකේ එකතුව එකක් වෙනවා. දැන් දෙවෙනි ගැනීම ඒ කොහොමද වෙනවද? අර ගත්ත රතුවේ කාය ගන්න තියනවද? නෑනේ. එහෙමනම් දැන් මේ රතු වේව 4න් ඉතිරි වෙලා තියෙන්නේ රතු වේව 3යි. හැබැයි කොළ පාට අපල් ගෙඩි 3 මිතුරු වෙලා තියෙනවා. දැන් මේ සිද්ධිය සිදුුනේ නේද? රතු එකක්. එතකොට දැන් රතු එකක් ලැබීම 6 3යි.
කොළ එකක් ලැබීමත් 6 එකක් ගත්තනේ. එතන 6යි. අරගත්තේ රතු එකක්. එහෙනම් මම කියන්නේ රතු එක. මේ සිද්ධිය සිදු වුණේ නැත්තම් මම මේ ඉරක් අදින්නේ. ඒකෙන් උඩ එක උනේ නැත්තම් තමයි යට එක වෙන්නේ. ওই දෙකම එකවර වෙන්න බෑ. එතන මේ සිද්ධිය වෙනකොට අර රතු ඒවා 4 හැමම තියෙනවා. ඇයි මෙයා අරන් තියෙන්නේ කොළ පාට එකක්. කොළ පාට එකක් ගත්තා නම් ඒක දැන් මොකද කොළ පාට ප්‍රමාණය එකකින් අඩු වෙනවා. 3ක් තිබ්බ කොළ ගෙඩි ගන්න දැන් 2ක් දක්වායි. ඔක්කොම 6ක් තියෙනවා. දැන් රතු එක 6න් 4යි. කොළ එක 6න් 2යි. සම්භාවිතාරික ලකුණු කරා බිනුල් අදහස් කළ පරිදි ඔවුන් දෙදෙනාට ඇපල් ගෙඩිය බැගින් හිමිවීමේ සම්භාවිතාව සොයන්න. ඇපල් ගෙඩිය එකයි ඉන්නේ නම් මේක රතු එක මේක රතු එක. ඒතකොට ඇපල් ගෙඩිය බැගින් නෙවෙයි ඉන්නේ දෙකම රතු. එහෙනම් මේ අවස්ථාවේ රතු නම් මේ අවස්ථාවේ කොළේ ඒ කියන්නේ මෙයා 7න් 4යි 6න් 3යි. අනිත් එකේ මේ කොළ එකයි මේ රතු එකයි 7න් 3යි 6න් 4යි. මේක කොළ වෙන්නේ මේ අවස්ථා දෙක දෙක කොහොමද 4ක් අය 42යි 12යි 4ක් අය 42යි 3 වරක් 4 මේ 12යි මේ 12යි 27 සරල කරලා යන්නත් පුළුවන්. පාඩමේ උත්තර පත්‍රයේ පේන්නේ නැති 42න් 24 හෝ 7න් 4 කියලා. ඒ කියන්නේ සම්භාවිතාව සුළු කරන්න පුළුවන් අත්‍යවශ්‍යම නැති නිසා තමයි හෝ කියලා දාන්නේ. ඔය උත්තර දෙකෙන් කොහොමද තිබ්බත් හරි. ගණිතයේ පරීක්ෂණයකදී ඉහළ සාධන මට්ටම් පෙන්වූ සිසුන් 42 ලබාගත් ලකුණු ඇතුළත් අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තියක් හා එහි පන්ති ප්‍රාන්තරවල මධ්‍ය අගය ඇසුරින් ඇඳී සංඛ්‍යාත බහුවස්ත්‍රයක කොටසක් පහත් දැක්වේ. සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍ය අගය ඇසුරින් ඇඳපු සංඛ්‍යාත බහුවස්ත්‍රයක කොටසකුයි තියෙනවා කියන්නේ. 40 50 පන්ති ප්‍රාන්තරයෙන් 40 හෝ සමාන හෝ වැඩි 50ට අඩු යමින් දැක්වෙන අතර අනෙක් පන්තිත් ඒ විදිහම තියෙනවලු. දීලා තියෙන වර්ගයේ හිස්තැන් ටික පුරවන්න ඕනේ. කොහොමද පුරවන්නේ? 60 70 මෙන්න පන්ති. 60 70 පන්තියේ මධ්‍යගය 65යි නේද? බලන්න 65ට වෙන්න අනුරූපව උස දාලා තියෙන කී දෙනාද? 12. එහෙනම් මේ පන්තියේ සංඛ්‍යාව කීයද? 12. මෙන්න 75. ඊට අදාළ උස දාලා තියෙන මෙන්න මෙතන ඒකෙන් අයිත් ගන්න මෙතන. මේක 10යි මේක 12යි. ඒ දෙක අතර හරිමද සංඛ්‍යාව 11. අන්න හිස්තැන. දැන් කියනවා සංඛ්‍යාත බහුවස්ත්‍රය සම්පූර්ණ කරන්න. එහෙනම් අපි යමු අහුවකට. පළවෙනියටම තියෙන්නේ 45. ඔන්න මධ්‍යගයේ 45 ශිෂ්‍ය සංඛ්‍යාව 8යි. 45 මෙන්න 8 මෙතන. ඔන්න සල්ප.
55 6යි. මෙතන 6යි. ඊට පස්සේ හරි ආයෙ කියනවා 85 3යි. වෙන 85 දැන් යාපය. එහෙනම් මේක මෙතෙන්ට යාවෙන්න ඕනේ. මේක මෙතෙන්ට යාවෙන්න. දැන් අපි සංඛ්‍යාත බහුවස්තුවේ සම්පූර්ණ කරන්න ඕනේ ඉතිරි කැල. එතකොට අපි මේක පටන් ගන්න ඕනේ මෙන්න මේකට යාපද පන්තියේ මධ්‍යයයි. එහෙනම් 35න් පටන් ගමු. අන්න මේ පැත්ත අවසන් වෙන්න ඕනේ 85ට යාපද පන්තියේ මධ්‍යයයි. ඒ කියන්නේ 95. මේක යාවෙන්න ඕනේ 95. ඔයාලට මේක ලකුණු දෙනකොට අනිවාර්යයෙන්ම අන්ත ලක්ෂ දෙක බලනවාමයි. ඒක තමයි මුදෙන්වත් තියෙන්නේ. අන්ත ලක්ෂ දෙක දෙපැත්තම බලලා යා කරන හරියට. අය කියනවා ඉහත පරීක්ෂණයේදී එම සිසුන් 40 දෙනා ලබාගත් ලකුණු ඇසුරෙන් ඔවුන් ශ්‍රේණිගත කිරීම සඳහා එම ලකුණු 40 50 50 65 75 100 ලෙස නැවත කාණ්ඩ 4කට බෙදා එම තොරතුරු වටප්‍රස්ථාරයක නිරූපණය කර ඇති ආකාරය පහත දැක්වේ. ඉස්සල්ලාම අහනවා 40 50 කාණ්ඩය නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. 40 50 කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. අපිට දෙකක් දීලා තියෙනවා. පනහයට පහන්සක 90යි කියලා 75 100ක් අංශක 90යි කියලා. මේ කෝණේ අංශක 90යි මේ කෝණේ අංශක 90යි. අහන්නේ මෙන්න මේකේ කෝණ. අපිට මේක දීලත් නෑනේ. 40 50 ගොඩේ ඉන්නව ළමයි කී දෙනෙක්ද? 8 දෙනෙක්. මේ වගේ කෙනෙක්ගේ ඊට පස්සේ එහෙනම් මෙන්න මේ කොටට ඉන්නවා ළමයි 8 දෙනෙක්. හැබැයි අපට මතක ඇති ඔක්කොම ළමයි ගන්න. මෙතන 8යි මෙතන 6යි 14යි ඒ 14යි මේ 12යි 26යි 26යි මේ 11යි 37යි මේ 3යි 7. එහෙනම් ඔක්කොම ළමයි 40යි. එතකොට ළමයි 40 දෙනාගෙන් මෙන්න මේ කෝණයට වැටෙන්න ළමයි 8 දෙනෙක්ගේ එහෙමනම් බලමු අපි අංශක 360. බිඳුවයි බිඳුවයි 4 ඒවා 2යි දෙවරක් 36 අංශක 72. එහෙනම් කෝණයේ අංශක 72. අංශක 65 කාණ්ඩයේ අයත් ශිෂ්‍ය සංඛ්‍යාව 65 කාණ්ඩය. අපිට මේ කෝණේ හොයාගත්ත නම් ළමයි ගන්න හදන්න දීපන්. මේ කෝණේ 90යි මේ කෝණේ 90යි 180යි මෙතන 72යි කියන්නේ 180යි 72යි 252. 360 කටුතුල බලන්න. එහෙමනම් මෙන්න මේ කෝණය 108ට අදාළ ළමයි ගන්න. ළමයි 40 දෙනා දාලා තියෙන්නේ අංශක 360කට
ඒතර 360 බෙදුවාම එක අංශකයකින් ඉන්න ළමයි ගාන එනවා. එක අංශකයක ළමයි ගාන මෙච්චරයි නම් අංශක 108කට බලන්න. 4 වරක් 9යි 10ට 9 ඒවා 1යි 18ට 9 ඒවා 2යි. එතකොට ළමයි සංඛ්‍යාව